साधुकार्य दिन साधु 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 नमस्कार की नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो इतिविसो भगवारं सम्मा संबुद्धो विचाचरण संपन्नो सुगतो लोकविदो पुरुष धम्म सारथि सत्ता देव मनुष्याणां बुद्धो भगवते स्वाखातो अकालिको एहिपाक्षिको गणैको पश्चात्थं सुपटिपन्नो भगवतो सावक संघो युपटिपन्नो भगवतो न्यायपटिपन्नो भगवतो सावक संघो सामीति पटिपन्नो भगवतो इदं चत्तारि पुरुषयुगानि अट्ठ पुरुषपुद्गला एष भगवतो आहुनेयो पाहुनेयो दक्षिणेयो अञ्जलिकरणीयो अनुत्तरं पुण्यतीर्थं लोकस्वाति समन्ता चक्रवारेषु अत्रा गच्छन्तु देवता समन्ता चक्रवारेषु अग्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सख्यमुपदं धम्मश्रवणकालो अयं प्रदन्ता धम्मश्रवणकालो अयं प्रदन्ता धम्मश्रवणकालो अयं प्रदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्दस्स පින්වත්නි හවස දේශනාව බුදුදාසේ ලෝක සත්‍යයේ විමුක්තියක් සඳහා බුදුරු හෙළිදරව් කරපු මම වගේ විවෘත කරනකොට පළවෙනියෙන් පෙන්නලා දීලා තියෙන්නේ මේ ලෝකේ බැඳීමට හේතු කාරණා වන නොකුත් බාහිරින් පෙන්නපු වස්තුන් පෙන්නලා තියෙනවා අපි හැමෝගේම උත්සාහය මේ බාහිර ලෝකේ වස්තුන් වලින් ගන්න සැනසීම ඒකට කියනවා කාම මිත්‍යාචාරයයි කියලා. බාහිර ලෝකේ යම් කෙනෙක් සතුටක් ආස්වාදයක් හොයනවා නම් ඒක තමයි කාම මිත්‍යාචාරයේ තියෙන ලක්ෂණ. එතකොට පින්වතුනි මුලින්ම බුද්ධ ශාසනය විවෘත කරලා පෙන්නලා දෙනවා. ප්‍රධානම මේ සත්‍යයට අයිතිවාසිකම තියෙන ශක්තියින් ටිකක් ඒක ලෝකයේයි කියලා කියනවා. ඒකට අපි පුහුණු මාලාවේ යෙදෙනකොට අපිට පෙන්නලා දෙනවා තමන්ගේ හිතෙන් තමන්ගේ කයට ඇලෙන්නත් එපා. ඒක තමන්ට අයිති දෙයක්ුත් නෙවෙයි. ඒක අනුන්ට අයිති දෙයක්ුත් නෙවෙයි. නමුත් පූජන පුතුජන පුච්චලයි හිතනවා ඒක තමන්ටත් අයිති. ඒක අනුන්ටත් අයිති කියලා. ඥානවන්තෝ හිතනවා ඒක තමන්ට අයිතිත් නෑ. ඒක අනුන්ට අයිතිත් නෑ කියලා. එතකොට මේ න්‍යායක ක්‍රමයට මේ කය දරාගන්න ඉන්න හැමෝම හිතන්නේ මේක මගේ ආත්මයයි කියලා. බුදු ශාසනය පෙන්නලා දෙනවා ඒකට විරුද්ධව
නැගිටින්න ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ පෙන්නනවා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කයත් අනුන්ගේ කයත් දැනගෙන වාසය කරනවා විහෙරති කියන වාසය කරනවා. ආතාපි සම්පජානෝ කෙලෙස් තවන වීරිය ඇති කරලා නුවණ පාවිච්චි කරන ආතාපි කෙලෙස් තවන වීරිය ඇති කරගෙන සම්පජානෝ නුවණ පාවිච්චි කරන්න කියනවා. සම්පජානෝ සතිමා ඒකේ අර්ථකාර්ථයේ සතිමා කියන එක පින්වතුනි මේ මොහොත විනීලෝකේ අවිද්‍යා දෝමනස්සං කියලා කියන්නේ යම් කෙනෙකුට ඇලීමක් ඇති කරගන්නත් එපා. යම් කෙනෙක් කරා ගැටීමක් ඇති කරගන්නත් එපා. එතකොට මේ સિદ્ધාන්තය අපි තවත් ගැඹුරින් කල්පනා කරමු අපිට තේරෙන්නේ මේ යම් ඇලීමක් ගැටීමක් ඇති කරගන්න හේතු භූත වෙන කරුණු කාරණා ගලපුවාම ඇසෙන් දකින රූප සංඥාවොත් ඇස නිසා ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. කන නිසා ඇලීම ගැටීමක් ඇති වෙනවා. නාසයට ආග්‍රහණය කිරීමේදී ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. දිවට රසයක දැනීමේදී ඇලීමක් ගැටීමක් ඇති වෙනවා. එතකොට ආත්ම නිර්මාණය ඇති වෙන්නේ බාහිර වස්තු බාහිර තියෙන ලෝකේයි කියන ශක්තියින් ටික නිසා. එතකොට ලෝකේ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණුයි කියලා අපි පිළිගන්නවා දැන්. බුද්ධ ශාසනයේ මුවාවෙන් පින්වතුනි. දැන් මෙතනින් එහාට අපි කල්පනා කරපුවාම කොහොමද ගඳ නිසා, නාසය නිසා හෝ ඇස නිසා හෝ කන නිසා, දිව නිසා, කය නිසා ඇයි මේකට ආතාපි කියලා දැම්මේ? අපි එච්චර කාලයක් කල්ප කෝටි ගණන් මේවට මහා වටිනාකම් දුන්නා. දුන්න නිසා අපි අන්ධකාරයකටපත් වුණා. දැන් බුදුරු ලෝකෙට පතිත වෙලා පෙන්නලා දෙනවා නෑ මේක ලෝකේයි කියලා කියනවා. ලෝකේ කියන මූලික වස්තුන් වලට ලෝකේ නිර්මාණය කරලා තියෙන මේ හැම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණකම තියෙන්නේ හොඳ පැහැදිලිව පෙන්නලා දෙනකොට අපිට තේරෙන්නේ ඒ හැම වස්තුවකම තියෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. එතකොට අපිට පේන ගඳ සුවඳකක් තියෙන්නේ මේ ධාතුමය සම්පති හතරක් තමයි. ඒකට වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් පවතිනවා. යම් ශබ්ද රූපයක් නිර්මාණය වුණා නම් හිතෙන් ඒ ශබ්ද රූපේ තියෙන්නේ තාපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ඒකට රූපයයි කියලා කියනවා. දැන් කාක්කෙක් හඬ ගාවොත්, කාක්කෙක් නිර්මාණය කරොත් කාක්කාගේ නිර්මාණයේ තියෙන ශක්තියින් හතර තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ඔය තාඩුවකින් ඇහෙන සද්දයක් තිබ්බොත් අජීව වස්තුවකින් එන සද්දයක් ඒ ක්‍රියාකාරීත්වයෙන් ගැන ඇහිලා දැන් නිර්මාණය කරත් ඒකේ තියෙන්නේ තේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. වර්ණයක්, රසයක්, ගන්ධයක්, ඕජාවක් පවතිනවා. යම් දිවට දැනෙන රසයක තිබ්බත් බැලුවොත් පින්වතුනි ඒ රසය තියෙන්නේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. දැන් දියාරු වස්තුවක තියෙන්නේ එයා දියාරු වස්තුවේ ප්‍රමුඛත්වයේ තියෙන්නේ ආපෝ ධාතුව. පඨවි ධාතුවේ නිර්මාණය වෙලා දියාරු වස්තුව පෙන්නලා දෙනවා. ඒකේ තේජෝ ධාතුවයි වායෝ ධාතුව පවතිනවා. ඒකේ වර්ණයක්, රසයක්, ගන්ධයක්, ඕජාවක් පවතිනවා. දිව සම්බන්ධ වෙලා බලපුවාමත් ඒ ශක්තියින් හතර දිවේ තියෙනවා. එතකොට මේක ලෝකයේයි කියනවා. ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු වල හැම දෙයක්ම තියෙන්නේ මේ ධාතුමය ශක්තිය. ගහක් ගත්තත් ඒකේ තියෙන්නේත් ඒක. ගහ පඨවි ධාතුව නිසා රූප කලාපයක් පෙන්නනවා. ඒ ගහේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු තියෙනවා.
වර්ණයක් රසයක් ගන්ධයක් ඕජාවක් පවතිනවා. එතකොට අපි මේ මන්වලා වෙලා මේකට බුදුරු ලෝකෙට පහළ වෙලා කියනවා. මේ ద్వාරයන් නිසා නිර්මාණය කරන මේ ශක්තියින් වලට ඇලීමක් ඇති කරගන්නත් එපා. තමන්ගේ වශයෙන් තියාගන්න තමන්ගෙත් නෙවෙයි මේවා අනුන්ගෙත් නෙවෙයි කියලා. දැන් ඇස නිසා පේන ජීවි හෝ අරූපී ශක්තියින් වල ජීවි හෝ අජීවි ශක්තියින් වල තියෙන්නේ මේවමයි. දැන් රූපේ නිර්මාණය වෙන හැම දෙයකම තියෙන්නේ පින්වතුනි මේ ධාතුමය ශක්තියින් හතර. එතකොට දැන් බුදුරු පෙන්නනවා ලෝකෙට මේ කුඹට අයිති දෙයක් නෙවෙයි. කෙස්ටි කුඹට අයිති දෙයක් නෙවෙයි. කල්පනා කරලා බලන්න ඒක අයිති දෙයක්ද කියලා. තමන්ගේ වශයෙන් තියාගන්න බෑ. මේක යම් කෙනෙක් පුජ්‍යලේ මගේ කියලා පිළිගත්තොත් එයා ಜಾති උරුමකාරයෙක්. යම් කෙනෙක් පුජ්‍යලේ මගේ කියලා පිළිගත්තොත් ජරාවේ උරුමකාරයෙක්. ඒක මගේ කියලා පිළිගන්න මගේ වශයෙන් තියාගන්න බැරනකොට වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම මේ රූපකය වෙනස් වෙනකොට ජරාවේ උරුමකාරයෙක් වෙනවා. වෙනස් වීම උරුමකාරයෙක් වෙනවා. ඒ විතර නෙමෙයි මේ රූපකය මගේ කරගත්තොත් යම් පුද්ගලයෙක් ව්‍යාධිය උරුමකාරයෙක් වෙනවා. ලෙඩවීමේ උරුමකාරයෙක් වෙනවා. ඒක මගේ කියලා නිර්මාණය කරගත්ත දවසේ හටගත්ත යම් තැනක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. එහෙමනම් මරණයේ උරුමකාරයෙක් වෙනවා පින්වතුනි. ධාති උරුමකාරයෙක්, ජරාවේ උරුමකාරයෙක්, ව්‍යාධි උරුමකාරයෙක්, මරණයේ උරුමකාරයෙක් වෙනවා. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ඔක ප්‍රතික්ෂේප කරපල්ලා. ඔක අතහැරපල්ලා. ඔක මගේ කියලා නිර්මාණය කරන්න එපා. ඔක අනුන්ට අයිති දෙයක්ුත් නෙවෙයි. ඕක තමන්ටයි. නමුත් කොච්චර කිව්වත් මේක ඇහෙන්න මේක මටමයි අයිති. ඇයි ඒකට හේතු කාරණා කරලා කල්පනා කරලා බැලුවොත් භවයේ එච්චර ගාණක් කල්ප කෝටි ගාණක් ඒක මගේ කරගෙන තියෙනවා. එතකොට පින්වතුනි මේ ලෝකේ කියලා කියන්නේ දැන් මේ තමාගේ කයේ යථා ස්වභාවයේ තියෙන ලෝකයේ තියෙන සමබරතාවයේ මත කය හසුරුවාගත හැකියි. ලෝකයේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු සමබරතාවයන් මත කය පවතිනවා. දැන් මේකේ රස්න ගතිය ලෝකයෙන් වැඩි වුණොත් කයට අපහසුතාවයක් දැනෙනවා හිතට. කය බන්ධනේ වෙලා තියෙන හිතට. යම් ආදරය කරන කාන්තාවකට ලෙඩ වෙනවා නම් පුරුෂයා වේදනාව වෙනවා වගේ මේ කය මේ ධාතු වලින් අසමබරතාවය වෙනකොට හිත වේදනාව වෙනවා. මේ බැඳීම හින්දා. පළවෙනි බැඳීම හිතෙන් තමාගේ කයට. එතකොට පින්වතුනි මේ ආකාරයෙන් ලෝකයේ අසමබරතාවයක් පවතිනවා නම් ධාතු වල කය හසුරුවා ගැනීම අසම්බර වෙනවා. මේක උච්චිතට ගියට උච්චිතයට ආවොත් හිත කයෙන් අතහරිනවා. ඒ වගේමයි තමාගේ කයේ අසමබරතාවයක් පැවතුනොත් යම් ධාතු වලක. ඒ කියන්නේ හුස්ම ස්වභාවය වැඩි වුණොත් එතකොට වේග ධාරාවකින් මරණය ලඟ වෙනකොට හුස්ම වේග ධාරාවකින් වැටෙන්න පටන් ගන්නවා. එතකොට කියනවා අදිනවා කියලා වුණා. එතකොට චලනය අසමබර වෙනවා. එතකොට මෙයා ප්‍රමුඛත්වයට එනකොට අනිත් ධාතු හතර අසමබරතාවයකටපත් වෙනවා. එතකොට තේජෝ ධාතුවේ උච්චිතට ගියොත් අර ධාතුන් තුන් දෙනා අසමබරතාවයකටපත් වෙනවා. එතකොට මනස මෙයාව අතාරින්න බලනවා. නැත්තම් කටිමුයි අනිත් දුරාංගවලින් දියාරුවක් ගලන්න පටන් ගන්නවා. එතකොට වීලි ගතිය උච්චිත තැනට යනකොට ඒත් මනස අතාරින්න බලනවා. එතකොට ධාතු සමබරතාවයේ කයේ සමබරතාවයේ පවතින තාක්කල් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වල සමබරතාවයේ පවතින තාක්කල් හිත
කය සමග මිතුරත්වයේ ගෙනියනවා. යම් තමන්ගේ ආදරය කරන රාගයෙන් බැඳිච්ච කාන්තාවක එයා කුණු ගඳ ගහනකොට නරක් වෙනකොට එයා බදාගෙන ඉන්නේ නැහැ වගේ අතාරිනවා වගේ මේකේ තසමබරතාවය එනකොට හිත අතාරිනවා. එතකොට සමබරතාව ධාතු වල සමබරතාවය කයේ සමබරතාවය මතම හිත රඳා පැවැතෙනවා. එතකොට පින්වතුනි මේ වගේ සංසාරේ කල්ප ගාණක් කෝටි ගාණක් අපි හිත බන්ධනය කරගෙන අතහැරපු ගිය ගමන කියන්ට බැරි නිමක් කොනක් නැති සීමාවක් නැති ගමනක්. අන්න බුදුරු ලෝකෙට පහළ වෙලා පෙන්නනවා කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකෙ මෙන්න මේ ආකාරයෙන් මේ කය දිහා බලව. මේක ධාතු වලින් ධාතු වශයෙන් බලව. මේක නිල්ලෙන දෙයක් හැටියට මේක ඉදිමින දෙයක් හැටියට මේක නවදොරකින් ගලන ඇයි මේ බැඳීම තව තවත් අතාරින්න මේක තව තවත් කෙනෙකුට ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා හිත නිසා බැඳෙන්න එපා. මේක තනි වෙයල්ලා. එතකොට බැඳෙන ශක්තියින් වලට තියෙන කෙනෙකුට මේක තේරුම් කරගන්න අසීරුයි. මේ ලෝකෙට ආශා කරන බැඳෙන කෙනෙකුට මේක තේරුම් කරගන්න බෑ අපහසුයි. නමුත් පළවෙනි සන්දාතේ ආත්ම දිට්ඨිය පහර ගහන්න දීලා තියෙන කර්මස්ථානයක් තමයි මේක පිළිගන්න. මේක වඩන්න නැත්තම් නිර්වාණයක් වැළඳින්නේ නැහැ. වඩන්න බෑ. මේක යම් කෙනෙක් වළඳනවා නම් වඩනවා නම් නිර්වාණය කවදා හරි දවසක වඩනවා. එතකොට කය කරන තව ක්‍රියාවක් ගන්නවා ඉහළට පහළට යන හුස්ම. කයට කරන්න පුළුවන් එච්චරයි. හුස්ම නැති වුණොත් කය මැරිලා යනවා. එතකොට කය කරන එකම ක්‍රියාව උදේත් හවසත් ඉපදිච්ච දවසේ ඉඳන් මැරෙන තාක්කල් හුස්ම නම් නැවතෙන්නේ නැහැ දිගට ඉහළට පහළට වැටෙනවා. එතකොට ඒක හිතන මතන කරන දෙයක් නෙවෙයි. ඒක නිරායසයෙන් ස්වභාවයෙන් වෙන સિદ્ધාන්තයක්. එතකොට මේ කයේ හතර ධාතුන් ක්‍රියාත්මක කරන්නට පළවෙනි උපදෙස් දෙන්න හිතමයි. හිත දෙන ක්‍රියාකාරීත්වය හිත දෙන විධානයට කය ක්‍රියා කරනවා. දැන් මේ ගැන හරි ගවේෂණයක් කරනකොට තේරෙනවා කයට කිසිම ක්‍රියාකාරීත්වයක් කරන්න බෑ. හිතම විධානය දෙනවා කය ක්‍රියා කරන්න කියලා. නම් තවත් අභිභව තමත් ඥානය පාල කරත් තමාගේ ඥානයට වශී වෙනවා. මේ හැම මොහොතක් පාසම හිත ඉපදිලා එතන මේක නිරුද්ධ වෙන ක්‍රියාකාරීත්වයත් එතනම නිරුද්ධ වෙනවා කියන સિદ્ધාන්තය. මෙහෙම බලාගෙන ගියාම එකක් ආකාරවත් එක දෙයක්වත් පවතින්නේ හතගෙන හැම දෙයක්ම බිඳි යනවා කියලා තේරෙනවා. එතකොට ඊළඟ පාරේ අපි බෝලකමට කල්ප ගානක අපි පුරුද්දක් තියෙනවා මේ ලෝකේ ක්‍රියාත්මක වෙන සිදුවීමක් තියෙනවා අපේ මොකද මේ ලෝකේ ක්‍රියාත්මක වෙන සිදුවීම ඒක තමයි ලෝකය කියන්නේ හැම වෙලාවෙම රූප සංඥාව ලෝකෙ නිකුත් වෙනවා. වනාන්තරයකට ගියා වූ රුක මූලයකට ගියා වූ කොහේ හරි අජීවි හෝ ජීවි වස්තුන් රූප කලාපයන් නිකුත් වෙනවා. ඒකල හිතලා පේන දේවල් නෙවෙයි ඒවා පෙන්නේ. නිරාසයෙන් නිකුත් වෙන දේවල්. එතකොට නොයෙකුත් සද්ද සංඥාව නිකුත් වෙනවා ලෝකයෙන්. ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් ආත්ම නිර්මාණයක් කරනවා. කපුටේ කාගාල හැඬුවොත් කාක්කෙක් නිර්මාණය කරනවා. ප්‍රතික්‍රියාවක් කරපු නිසා කාක්කෙක් නිර්මාණය කරනවා. යම් කෙනෙක් ওই කැස්සක් අහිනකොට කෙනෙක් නිර්මාණය කරනවා ඒ කැස්ස මතයි. නමුත් මේ සියලුම સિદ્ધාන්ත අපිට හිතලා ඇහෙන දේවල් නෙවෙයි ලෝකේ නිරායසයෙන් ක්‍රියාත්මක වෙන දේවල්. නමුත් මේක වේග ධාරාවකින් මෙසේ ක්‍රියාත්මක වෙනකොට අපි හැම වේගයක් පාසාම හිත විසින් ඒකට ප්‍රතික්‍රියා කරනවා සංසාරික පුරුද්ද නිසා. දැන් බුදුරු පහළ වෙලා පෙන්නනවා නෑ මේකේ સિદ્ધාන්තය මේකයි.
ඔබට ඇහෙන්නේ නැහැ මේක හේතුඵල ක්‍රියාකාරීත්වය. ඔබට දකින්න බෑ මේකත් හේතුඵල ක්‍රියාකාරීත්වය. ඔබට ඊළඟ මොහොතේ රසයක් දැනෙනවා නම් ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්න එපා. මේ සිද්ධාන්තයත් හේතුඵල ක්‍රියාකාරීත්වය. නාසයට ගඳ සුවඳ නිරාසයෙන් වැදුනොත් ඒක තමා නිර්මාණය කරන තමන්ට දැනෙච්ච එකක් නෙවෙයි මේක. මේක ලෝකෙන් නිකුත් වෙන සංඥාවක්. ඒක හේතුඵල ක්‍රියාකාරීත්වයක්. කයේ පහසත් එමයයි. හිතට එන අරමුණුත් එමය. ඒව සියලුම දේ හේතුන් නිසා ඇති වෙන ඵල ක්‍රියාකාරීත්වයක්. එතකොට හේතුඵල ක්‍රියාකාරීත්වය හිතන මතල ඇති වෙන දේවල් නෙමෙයි. ඒක નિરાයසයෙන් ඇති වෙන දේවල්. නැතු මේ හේතුඵල ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැති නිසා පින්වතුනි අපි ඒකට ප්‍රතික්‍රියා කරා ආත්ම නිර්මාණයක් ඇති කරගෙන. ඒ ආත්ම නිර්මාණයට ප්‍රබල පහරක් වදන්න තමයි පෙන්වන්නේ මේ හේතුඵල ක්‍රියාකාරීත්වය. අටලෝ දහමටම නොසැලෙන්න. එතකොට මේ පින්වතුනි මේ පුහුණු මාලාව යෙදෙනකොට හිත පිරිසුදු කරලා හොඳ ගවේෂණයක් කරොත් අපිට පේනවා මෙතන කෙනෙක් ඇත වෙනවා කියන දෙයක්වත් නැති වෙනවා කියන දෙයක්වත් නෙවෙයි පින්වතුනි. ඇති දෙයක් හෝ නැති දෙයක් කියන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ක්‍රියාකාරීත්වය සිද්ධාන්තයක් ඇති වෙනවා ලෝකේ කියලා. මෙතනින් එහාට තමන් බාහිර ලෝකෙට චෝදනා කරන්න දෙයක් නැහැ. තමන්ගේ අභ්‍යන්තරයේමයි මේ හැම වේදනාවකටම මුල් වෙන්නේ. තමන් නාම රූප පරිච්ඡේද ඥාණයෙන් එක සිද්ධාන්තානයකට පහරද වදිනවා. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි සංයෝජන තුනක් භංග කර ගන්නවා මෙතෙන්දී. ඊළඟට සංයෝජන දෙකක් භංග කරන්න වේදනානුපස්සනාව දීලා තියෙනවා. දුකයි දුකට හේතුව තණ්හාවයි. දැන් දුකයි කයත් දුකයි හිතත් දුකයි ආයතන පහක් දුකයි. මොකද පවතින නැති දෙයක් අල්ලගන්න යන එක දුකක්. නැති දෙයක් අල්ලගන්න මායාවක් වගේ යම් කෙනෙක් දුවනවා නම් ඒ දිවීමේ කෙලවරක් නැහැ. ඒකේ සීමාවක් නැහැ රවුමක් පිටුතුනි. එතකොට මේ අනිවාර්යයෙන්ම මේ අන්ධකාරයේ ඉපදිලා බිඳලා යන එකක් දන්නේ නැතුව අපි දුවනවා නම් එයා කවදාකවත් ජාතිය අතහැරියේ නැහැ. ජරාව අතහැරියේ නැහැ. ව්‍යාධිය අතහැරියේ නැහැ. මරණය අතහැරියේ නැහැ. ඒ සංසාරේ දුවනවා. යම් කෙනෙක් මේ සිද්ධාන්තයට හිත යොමු කරා නම් තේරෙනවා මේකේ කෙලවරක් නැහැ පින්වතුනි කියලා. දැන් ඊළඟට දුකයි දුකට හේතුව තණ්හාවයි. දැක්කට දෙයක් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ පින්වතුනි. යම් දෙයක් ඇහුනට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඇහිලා බිදිලා එන දෙයක තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. යම් රසයක් දැනුනට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. යම් ආග්‍රහණයක් කරලා ඒක දැනුනට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඕන තරම් පස්කට ගස්ගල් දේවල් ලෝකේ අපිට පේනවා. අපිට එහෙම ලෝකේම දැක්කට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ පිටුතුනි. නමුත් තණ්හාවක් ඇති වෙන සිද්ධාන්තයක් තියෙනවා. දැකලා වින්දොත් අපි කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති කරගත්ත මනසේ ඒක විදීම නිසා විතර්කණයක් ඇති වෙනවා ඇතුලේ. ඒ විතර්ක නිසා ප්‍රකාශනයක් කරා නම් අන්න ඒ වින්ද නිසා තමයි ප්‍රකාශනය කරේ. එතකොට සුඛාන්තයකට හිතක් දුක්ඛාන්තයකට වැදුනා නම් ඒ විදීමේ හින්දා තණ්හාව පෝෂණය වෙනවා. එතකොට සත්‍යය මොහොතම් පාසා එක ආයතනයක ඇවිල්ලා බිඳලා ගියාට ප්‍රශ්නයක් නැති වුණාට මේ ආයතයෙන් විදිනවා. මේ ආයතනේ අතහැරියොත් දැකලා ආසාවෙන් මේ ආයතනේ ක්‍රියාත්මක වෙනවා.
මේ අතහැරුත් මේ ආයතන ක්‍රියාත්මක වෙන්න බලනවා. ඒවා ඔක්කොමත් අතහැරුත් මනෝද්වාරේ තනියම නිකන් විඳිනවා. එතකොට ලෝකේ කියලා කියන්නේ විදීම තුනක් තියෙනවා පින්වතුනි. බුදුන් වහන්සේ පෙන්නන මේ විදීම තුන සාමාන්‍යයෙන් මේ වෙලාවේ පින්වතුනි කාර්යාකාර ධර්මය අසනවා නම් හිතේ වෙන දේවල් නැත්තම් ඒක අවිද්‍යාවක් තියෙනවා. විද්‍යාව විමුක්තියක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ යම් කෙනෙක් වේදනාවෙන් gedara යන්න කල්පනා කරනවා නම් එයා දුක් වේදනාවක ඉන්නවා. මේ බැඳීම් එක්ක. තව කෙනෙක් සන්තෝෂයක් මොකක් හරි ඇති කරගෙන වේදනාවක් විඳිනවා නම් එයා සුඛ වේදනාවක ඉන්නවා. ධනියෝ බාහිර ලෝකයේ ආයතන නිසා වේදනාව මමයි මගේ ආත්මයයි කියලා හිතනවා. මේක සංසාරේ කල්ප කෝටි ගාණක් පුරොද්දක් වෙනතුනි. වේදනාව ලෝකේ පවතින දෙයක්. බුදුන් වහන්සේ පෙන්නන දෙයක්. විඳින්නෙක් පේන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ ප්‍රකාශනයක් කරනවා. විඳින්නෙක් කිය යුතු නැහැ කියලා. විඳින්න බාරගත් එකක්. ආගේ යන ණය ටික තමාගේ අභ්‍යන්තරයට දාලා විදීමක් ඇති කරා. ඒ විදීම නිසා තණ්හාව පෝෂණය වෙනවා. දැන් අපිට හොඳටම ගවේෂණයකින් තේරෙනවා මේ තණ්හාව පෝෂණය වෙන්නේ කියන්නේ මතක සටහන් බවට පත් වෙනවා. දැන් ඇහැ ද්‍රව්‍යමය දෙයක්. ඇහැ ද්‍රව්‍යමය දෙයක්. මේ පේන රූප සංඥාව ඔක්කොම ද්‍රව්‍යමය දෙයක්. ඇහැට කිසි දෙයක් කරන්න බෑ. මේ රූප සංඥාවටත් කිසි දෙයක් කරන්න බෑ. මලමිණියට ඇහක් තියෙනවා රූප පේන්නේ නැහැ. මලමිණියට කන තියෙනවා ශබ්ද රූප ඇහෙන්නේ නැහැ. මලමිණියට නාසය තියෙනවා ගන්ධ රූප දැනෙන්නේ නැහැ. මලමිණියට දිව තියෙනවා රස රූපයන් නිර්මාණය වෙන්නේ නැහැ. මලමිණියට කය තියෙනවා කය රූපේ නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි මනෝද්වාරේ නැහැ. සිතිවිලි නිර්මාණය වෙන්නේ නැහැ. එතන ආයතන පහ තිබ්බට ක්‍රියා විරහිතයි. මොකද විඥාණය නිරුද්ධ වෙලා තියෙන නිසා. සාමාන්‍ය ජීවත් වෙන සත්‍යයට විඥාණය තියෙන නිසා අසත් රූපය චක්කු විඥාණය පහළ වෙනවා. අසට රූපය පේනකොට තුන්වෙනිව වේග ධාරාවකින් චක්කු විඥාණය පහළ වෙනවා. මේ තුන් දෙනාගේ එකතු වීම සමග චක්කු සම්පස්සයක් ඇති වෙනවා. පෙනෙනවා. පෙනෙන එක මෝඩකමක් හෝ වේවා. නමුත් විදීම මෝඩකමක්. මොකද ඉපදිලා මැරිලා යන දෙයක් අල්ලලා අපි විදීමක් ඇති කරනවා. චක්කු සම්පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිසා අපි මතක සටහන් වලටපත් වෙනවා. ඒව සියලු දේ අපි සතුව තියෙන එකම දේ තමයි පින්වතුනි ගෙවිච්ච මතක සටහන් ගොඩක්. ඒ මතක සටහන් වල කෙනෙක්ගෙන් අහුවොත් කවුද මේ මතක සටහන් වල ඉන්නේ නිර්මාණය වෙලා ඉන්නේ කියනවා ඒ මම කියලා. බලාපොරොත්තු රැසක තියෙනවා බලාපොරොත්තු ගොඩක් අනාගත. ඒ අනාගත බලාපොරොත්තු විඳින්න ඉන්නේ ආයතන පහත විවෘත කරගෙන ඉන්න අනාගත බලාපොරොත්තු ටික විඳින්න. නමුත් විඳින්නත් ඇති වෙලා බිඳිලා ගිහිල්ලා ඒක අතීතයට සංකල්පයට අතීත සංකල්ප බවට පත් වෙනවා. එතකොට මේ මොහොතේ කියන ගවේෂණයක් කරොත් අපිට පේන්නේ ඉපදෙන වහාම නැති වෙන සුළ. එතකොට අසත් රූපය චක්කු විඥානයේ සතක්කු සම්පස්සේ ඇති වෙනවා. ඊළඟට සුඛාන්තයට හරි දුක්ඛාන්තයකට වැටෙනවා. දැක්කට දෙයක් වෙන්නේ නැහැ. විදීමක් නිසා අපි අන්ධකාරයකටපත් වෙනවා. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. අන්න බුදුන් වහන්සේ දිව තියන රස දැනෙන්න තැන බාහිර ලෝකේ ආහාර දාපුවාම අර පුරුදු කරපු විඥානය පැමිණිලා තුන්දෙනා එකතු කරලා චක්කු සම්පස්සේ ඇති වෙනවා. ඒකට කියන පස්ස සිතුවිල්ලක් කියලා. ඒ පස්ස සිතුවිල්ලේ
ඇතුළාන්තයේ තියෙනවා බුදුරු හෙළිදරව් කරන්නට පස්සේ තියෙනවා සුඛාන්තය දුක්ඛාන්තය දෙන්නවා පස වේදනා සංඥාවෙන් හඳුනා ගන්නවා චේතනාවක් කරන මනසිකාරයක් කරලා දැනෙනවා ඒක එතනම බිඳිලා යනවා නමුත් අපි මෝඩකමට නැති පුද්ගලයන් නිර්මාණය කරනවා ඒකට කියනවා රූපයයි කියලා සුඛාන්තයයි දුක්ඛාන්තයට වැටිච්ච නිසා සුඛ වේදනයි දුක්ඛ වැටිච්ච වේදනයි කියලා කියනවා සංඥාවෙන් හඳුනා ගන්නවා ඒ හඳුනාගත්ත චේතනා මුල් කරගෙන සංඛාරය කරනවා සංඛාරය කරලා විඥාණයට දා ගන්නවා ඒක එතකොට මතක සටහනක් බවට පරිවර්තනය වෙනවා ආත්ම නිර්මාණය එතකොට ගෙවිච්ච ආත්ම නිර්මාණය හැම සිතුවිල්ලක් පාසාම පංච උපාදාන ස්කන්ධ සිතුවිලි තියෙනවා. එතකොට වේදනාවේ පංච උපාදාන ස්කන්ධයක් කියලා පෙන්නනවා. එතකොට වේදනාව නිසා සිතුවිලි බවට පරිවර්තන වෙනවා. සිතුවිලි බවට පරිවර්තන වන වේදනාවෙන් ඒ උපාදාන ස්කන්ධ පහේ නිර්මාණයක්. එතකොට පින්වතුනි මේ රූපය බිදි යනවා. ශබ්ද රූපෙත් මේ වගේ බිදි යනවා. එතකොට පේන රූප කලාපෝත් ඉපදිලා බිදි යනවා. රස රූපයත් මොහොතක්වත් පවතින එකත් ඉපදිලා බිදිලා යනවා. ඒකට කොහොමද සංකාර බවට පත් වෙන්නේ? ඇහෙන් දකින සංස්කාර, කනෙන් අහන සංස්කාර, දිවෙන් ආග්‍රහණය කරන සංස්කාර, නාසයෙන් ආග්‍රහණය කරන සංස්කාර, දිවෙන් රස බලන කයෙන් පහස කරන සංස්කාර. සංස්කාරය බවට පත් වෙන්නේ සිතුවිලි බවට පත් වෙන්නේ විදීම නිසා. එතකොට විදින්නා තුල තමාගේ රූපය තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාර විඥානය කියලා තියෙනවා. මේ පස්පොළ ක්‍රියාත්මක කරන්න නම් උපදාන කරගන්න නම් අඩිවානේ තණ්හාවක් තියෙන සිතකමයි මේ පස්පොළ උපදාන වෙන්නේ. එතකොට මේ සියලුම සංස්කාරයෝ ආයතන පහේ සිද්ධාන්තය ඔක්කොම අතීත සිතුවිලි බවට පරිවර්තනය වෙනවා. රූපං ජීරති මච්ඡානං හැම ශබ්ද රූපයක්, ගන්ධ රූපයක්, රස රූපයක්, කාය රූපයක්, ධම්ම රූපයක් ඉපදිලා මැරිලා යනවා. මච්ඡාන නාම කොච්චං නජීරති. ඒ සිතුවිලි ටික නම් මැරෙන්නේ නැහැ. එතකොට පින්වතුනි ඇසෙන් දකින බුදුන් වහන්සේ විවෘතව පෙන්නනවා චක්කු විඥාණය නිසා. ඇහි ඇති වෙන විඥාණය නිසා අභ්‍යන්තරේ මැවෙන රූප විඥාණය. සෝත විඥාණය නිසා අභ්‍යන්තරෙන් ඇති වෙන රූප විඥාණය. ගාන විඥාණය නිසා අභ්‍යන්තරෙන් ඇති වෙන රූප විඥාණය. ජීව විඥාණය නිසා අභ්‍යන්තරෙන් ඇති වෙන රූප විඥානය. කාය විඥාණය නිසා අභ්‍යන්තරෙන් ඇති වෙන රූප විඥානය. මානිනේ චක්කු විඥානය නිසා ඇති වෙන රූප විඥානය නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. අපි හැම වෙලාවම මේ රූපී නොවන අරූපී ශක්තියක බම්බුලා වෙලා තියෙනවා. අපි අරූපී ශක්තියෙන් ඇරම අපිට ජීවිතේ ගැට ගහ ගන්නවා. අපිට මේ අන්ත දෙකක ශක්තියෙන් අපිට තියෙනවා. අතීත සංඛාර ගොඩක් අපිට තියෙනවා. ඒව හම්බ කරගත්තේ ආයතනයේ ප්‍රතිලාභය නිසා. ආයතන ලාභ හේවුවා. ප්‍රතිලාභය හේවුවා. ඒකෙන් ප්‍රතිලාභය අපිට උරුමකාරය වුණේ අපේ අතීත සංඛාර. අරූපී ශක්ති බවට පරිවර්තනය වුණා. රූපං ජීරති මේව මෙරි ගියත් මනෝද්වාරයේ අතීත සංඛාර නම් මැරිලා නැහැ පින්වතුනි. ඒක ඇවිස්සුවොත් කුණු ගඳ ගන්නවා. අනාගතේ බලාපොරොත්තු ඇවිල්ලා නැහැ. ඒකෙත් පංච උපාදාන ස්කන්ධ සිතුවිලි තියෙනවා අනාගතේ. නමුත් ඒකත් චින්තාම වේගයක්. ආවත් ඒකත් බිවිදිලා අතීත සංඛාර බවට පත් වෙනවා. දැන් යමෙක් මේකේ යථා ස්වභාවය හොයන්න නම්
යමෙකුට පෙන්නලා තියෙනවා සීලයක්, ඉන්ද්‍රිය සංවර සීලයක්, ආහාර ප්‍රතිවේක්ෂාවක්, සමාධියක්, ධානාංග 4කට හිත ගෙනියන්න කියනවා. ඇයි? මේ අඳුරු හිතකට යථා බුදුරු පෙන්නන්න පාරිශුද්ධියක් පෙන්නන්න බෑ පින්වතුනි. සමතේ නැතුව විදර්ශනාව ගෙන්න බෑ පින්වතුනි. ඒවා දැකලා නැති අන්ධයොන්ට කියන බණ තමන් පිරිසුදු වෙච්ච හිතකට ගෙනල්ලා, නීවරණ නැති හිතකට ගෙනල්ලා පෙන්නුවොත් මෙන්න මේක බලපන් දැකපන් කියලා. අපි ඔච්චර කාලයක් ලණු වලට පැටලිලා පොළොංගුයි කියලා හිතලා තියෙනවා. අපි ඔච්චර කාලයක් මේ ලණු වලට පැටි ගැහිලා මේක සර්පයෝයි කියලා හිතනවා. අපිට පැටලිච්ච සර්පයෙක් නෑ, පැටලිලා තියෙන ලණුවක් පින්වතුනි. අපි මේක දැක්කන් පස්සේ පිළිගන්නවා අපි මෙතා කල්ප කෝටි ගාණක් මේ බොරුවට මායාවකට රැවටිලා මෙන්න මේ අන්ධකාර සතරේ යදුනා. දැන් අවදි වෙච්ච සීයෙන් යථාර්ථය දකිනකොට පේනවා හැම දෙයක්ම ඉපදිලා බිඳිලා යනවා. හැම දෙයක්ම ඉපදෙනවාම නැති වෙලා යනවා. එතකොට හිත සිතුවිලි වලට පහර ගන්නවා. මොකද මෙහෙන් අතීත සංඛාර වලට පහර වැදිලා ඒක අතහැරිලා මේ වර්තමානයේ හිතේ නිමිති නැති අනිමිත්ත වඩනකොට තේරෙනවා මේ සිතුවිලි ඉපදිලා බිඳිලා යනවා. ආයතන දෙකක් ප්‍රමුඛත්වයට එනවා. එකක් කන ඉස්සරහට එනවා, අනිත් එක ධම්ම රූප ඉස්සරහට එනවා. මේ දෙකේ යථා ස්වභාවය බලනකොට හිත නැගිටලා ගිහිල්ලා අන්න කාය සංඛාර නිරුද්ධ වෙනවා. ඊළඟට චිත්ත සංඛාර නිරුද්ධ වෙනවා. වචී සංඛාර මුල්ම නිරුද්ධ වෙලා තියෙනවා. මේක බුදුරු පෙන්නපු යථාර්ථය කියලා දැනගන්නවා. දැන් මෙන්න තවත් මේක අපිට තේරෙන්නේ නැති නිසා මෙහි ඇති දෙයක් නෙවෙයි මේක. මේ බාහිරින් පේන දෙයක් නෙවෙයි මේක. දැන් මාව මායාවක් වගේ මෙතන ඉඳගෙන ඉන්නවා පේනවා. මේ පින්වතුන් ඇස් පේන්නේ නැත්තම්, කන් ඇහෙන්නේ නැත්තම් මාව පෙනේද? එතකොට මෙතාකල් පුරුද්ද අතන බාහිර ලෝකෙට, බාහිර ලෝකේ නිමිති අරන් ඒක නිට්ටයයි, ඒක සුඛයි, ඒක ආත්මයි කියන පෙන්නන එක. නමුත් මාව නිර්මාණය කරේ ඔබමයි. මාව නිර්මාණය කරේ ඔබේ ඇහැමයි. ඔබ තුලම මාව නිර්මාණය වුණා පින්වතුනි. මාව නිර්මාණය කරපු හඬ ඔය ඔබ තුලම නිර්මාණය වෙච්ච එක. කන නිසා මාව ඔබ තුලින් නිර්මාණය කරා. කන නැත්තම් මාව නිර්මාණය කරන්නේ නැහැ ඔබ තුලින්. මගේ ගන්ධය නිර්මාණය කරේ ඔබේ නාසයමයි. මෙතන ඇති රූප සංඥාව ඔබ විසින්ම මේ මහා මායාව නිර්මාණය කරා. කය පහසක් නිර්මාණය කරේ ඔබ තුලමයි. මේ සියලු දේ අතහැරපුවාම ධර්ම රූප නිර්මාණය කරත් ඒ ඔබ තුලමයි. එතකොට ඔබ දැක්කත් ඔබේ ඇහැමමයි. නොයෙකුත් විවිධ රූප සංඥාවෝ. ඇහැට පේන නොයෙකුත් විවිධ රූප සංඥාවෝ. එකට එක වෙනස් රූප සංඥාවෝ ලෝකෙ පෙන්නනවා. කනට ඇහෙන නොයෙකුත් ශබ්ද සංඥාවෝ. මේ හඬද මේ හඬ වෙනස්. ඒ වගේ විවිධ ශබ්ද සංඥාවෝ නිකුත් වෙනවා ලෝකේ. අභ්‍යන්තරයෙන් ඒවට ප්‍රතිචාරය දෙනවා. නෑ. ඇහුනෙත් ඔබේ හිතටමයි. දැකින්නෙත් ඔබේ හිතමයි. මේ සිත් ඔක්කොකම බැහැර වෙච්චම විවිධ සිත් නතු වෙනවලු හිතේ තුල. කාමයට ආශා කරන සිත් ඇති වෙනවා. තරහ ගති වෙන සිත් ඇති වෙනවා. ඒකත් මායාවක් වගේ නැති වෙලා යනවා. රාගාදී කෙලෙස් වලින් බර වෙච්ච සිත් ඇති වෙනවා. ව්‍යාපාද සිත් ඇති වෙනවා. විහිංසා සිත් ඇති වෙනවා. අවිහිංසා සිත් ඇති වෙනවා.
කාමච්ඡන්දය හිත ඇති වෙනවා. රාගදී කෙලෙස් වලින් බර වෙච්ච හිත ඇති වෙනවා. විවිධාකාර සිත් ඉපදෙමින් මැරෙමින් පවතිනවා. අනිමිත්ත මහෝපකාරයක් වෙනවා හිතේ යථාර්ථ ස්වභාවය දකින්න. නිමිති නැති අනිමිත්තම මහෝපකාරී වෙනවා ඉපදෙන මැරෙන මේ සිද්ධාන්තය දකින්න. එතකොට පින්වතුනි මේ මහා බුදුරු පෙන්නපු අපිට කවදාකවත් මේ මෝහයේ ඝන අඳුරෙන් කවදාකවත් බැහැර වෙන්න බැරි අපේ එහෙම ඥානයක් නැති රාගදි කෙලෙස් වලින් බර වෙච්චි අපි වගේ අඥානයෝ මේ මහා ආලෝකයේ පෙන්නට මුහුකුරාවපත් උනේ මේ සම්මා සම්බුදුරුමයි. නැත්නම් කවදාකවත් අපිට මේකෙන් ගැලවීමක් නෑමයි. බුදුරු පෙන්නනවා මේක උඹ විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්. උඹමයි පිච්චෙන්නේ. ඇස නිසා උඹ පිච්චෙනවා. කන නිසා උඹ පිච්චෙනවා. නාසය නිසා උඹ පිච්චෙනවා. දිව නිසා උඹ පිච්චෙනවා. කය නිසා උඹ පිච්චෙනවා. උඹේ නිර්මාණය උඹ තුලම තිබ්බ දෙයක්. ඇසෙන් උඹ නිර්මාණය කරා. කනින් උඹ නිර්මාණය කරන හැම මොහොතක් පාසාම උඹ ඉපදිමින් මැරමින් පැවතෙනවා. සාරිපුත්තේනේ මේ ලෝකේ ඉපදෙන දෙයක්ුත් නොමැත. මැරෙන දෙයක්ුත් නොමැත. ඇති වෙන දෙයක්ුත් නැහැ, නැති වෙන දෙයක්ුත් නැහැ. මේ ලෝකේ ශුන්‍යතයි සාරිපුත්තේනේ. එතකොට පින්වතුනි අපි මේ ලෝකේ බාහිරින් අහස නිර්මාණය කරනවා. අපි ආවඩලා ඉන්න පොළොව නිර්මාණය කරනවා. ආරණ්‍යයකට ගත වුණා හෝ කොතෙන්ද ගියත් ඒක මගේ කර ගන්නවා. මේ මෝඩකම කවදාකවත් නිදහස් වෙන්නේ නැහැ මේ බුදුදහම මේ න්‍යායක ක්‍රමයේ පුහුණු කරගත්තේ නැත්තම්. හරි ගවේෂණයක් කරන්න බෑ කාමයන් තියෙන හිතකට. මේ ලෝකේ කාම ආස්වාදයේ විඳින කාමයන්ට ඇසුරු කරන කාමයන් මම්මුලා වෙච්ච සිතකට බුදුරු පෙන්නපු උත්තරීතර ධර්මතාවයට හිත යොමු කරන්න බෑ පින්වතුනි. මේකට කියන කාමයට ඡන්දයි කියලා. අපි නිර්වාණයට ඡන්දේ නැහැ. අපි මනසම බලන්න. ගීගෙන් ආවා හෝ ආරණ්‍ය හිටියා හෝ කොහේ හිටියත් මට ප්‍රශ්නයක් නැහැ. අපේ මනසම බලන්න කොහාටද ඡන්දේ? හෙට දවසක් මවාගෙන ඉන්නවා. අනිත් දවස මවාගෙන ඉන්නවා. කාමයන්ගේ ආස්වාදයෙන් මවනවා. මෙවැනි ඇත්තොත් මේ යථාර්ථය දකින්න බෑ පෙන්නනවා. කාමච්ඡන්දයෝ. ඇස නිසා කාමයන් උපදිනවා. කන නිසා කාමයන් උපදිනවා. නාසය නිසා, දිව නිසා, කය නිසා කාමයන් උපදිනවා පින්වතුනි. කාමයට ඡන්දය තියෙන මේවට ආස්වාද විඳින්න ආසාව තියෙන සත්‍යයට මේ මහා ගැඹුරු ධර්මතාවය දකින්න බෑ. කාමච්ඡන්ද. අන්න තොපි මරත්වා. තොපි කොටත්වා. තොපි විනාශ කරත්වා. මම විතරක් ජීවත් වෙත්වා. අනුන් නසත්වා. අනුන්ගේ මස් කාලා නසලා මස් කාලා විනාශ කරන චේතනාව ඇති කරන යම් කෙනෙක් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ සංසිඳිලා තියෙනවා නම් ඇති වෙලා තියෙනවා. නැති වෙලා තියෙනවා නම් ව්‍යාපාද වෙන සිතුවිලි වලට මේ දේ දකින්න බෑ. කාමච්ඡන්දේ ව්‍යාපාදය. එතනින් එහාට පින්වතුනි තමන්ගේ හිතේ මුමුණලා නැගිටිනවා නම් භාවනාවට කම්මැලිකම කොයි වෙලාවෙත් උත්තුමුන්ට හිතෙනවා ඉඳ ගන්න ඕනේ. ඊළඟ මොහොතේ මගේ මරණයයි. ඊළඟ මොහොතේ මොන සිද්ධාන්ත ආන්නයකට මොහොත දෙන්න වෙයිද දන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ දුර්ලභයි. ඇහිච්ච මොහොත පාසාම ඉඳ ගන්න ඕනේ. නෑ. මම සල්ලි ටිකක් හොයන්න ඕනේ. මම දරුවෝ පෝෂණය කරන්න ඕනේ. ගෙදර තව ටිකක් මාලිගාවක් වගේ හදන්න ඕනේ. තට්ටු 5 උඩට යන්න ඕනේ. අනුන්ටත් වැඩිය උඩින් යන්න ඕනේ. මම මැරෙන්නේ නෑ. අනුන් මැරෙනවා.
මම ජීවත් වෙනවා. මේ වගේ බාල අදහස් තියෙන කෙනෙකුට බෑ පින්වත්නි. භාවනාවට කම්මැලි. කාමයන්ට කම්මැලි නෑ. කාමච්ඡන්ද ව්‍යාපද තීන මිද්ධාන්. හිත විසිරලා ආයලෙ ගිහිල්ලා. වර්තමාන ශක්තිය පිහිටන්නේ නෑ. කල්පනා සයුරේ වැටිලා. මෙවැනි ඇත්තටත් බෑ කාමච්ඡන්ද ව්‍යාපද තීන මේ දෙඋද්දච්චාන්. මේ හතර ප්‍රමුඛත්වයට එනකොට අනිවාර්යයෙන්ම නිර්වාණය සැකයි. නැවත අර කිලිති සිතුවිලි හිතේ අර පුරුද්ද මත වර්ධනය වෙලා මේ ඇත්තට අමාරුයි. ඒකයි නීවරණ පබ්බයි කියලා දේශනා කරේ. එහෙනම් සමාධිය වඩව, සමාධිය වැඩව, ධ්‍යාන වඩව, චතුත්ථ ධ්‍යානය වඩව, අන්න නීවරණ යට කරව, අන්න පිරිසුදු වෙච්ච සිතක්. වර්තමාන සිත මහෝපකාරී වෙනවා යථාර්ථය ගවේෂණය කරන්න. තමා කවුද? මුළු ලෝක සත්‍යයම මම. මාගේ. මේ ලෝකේ මම නිර්මාණය වෙලා තියෙනවා. ඇස සිත මගේ කට්ටිය නිර්මාණය වෙලා තියෙනවා. කන නිසා මගේ කට්ටිය නිර්මාණය වෙලා තියෙනවා. දිව නිසා, කය නිසා, හිත නිසා මම නිර්මාණය කරගෙන මගේ කට්ටිය නිර්මාණය කරලා තියෙනවා. බුදුරු ලෝකෙට පෙන්වනවා වැරදි ඇඟීමක්. රූපේ උඹේ නෙවෙයි. රූපේ ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු වලින් සමන්විත දෙයක් තමා රූපය මගේ කිව්වට. ඒක වර්ණයක්, රසයක්, ගන්ධයක්, ඕජාවක් පවතින දෙයක්. රූපේ මම්මුලා වෙන්න එපා. මේක උඹෙත් නෙවෙයි. මේක අනුන්ගෙත් නෙවෙයි. උඹට පේන ශක්තියින් වලත් නෙවෙයි. මේක උඹට අයිතිත් නෑ. මේක අනුන්ට අයිතිත් නෑ. මේක ධාතු වලින් සමන්විත වෙච්ච දෙයක්. මේකේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නිය තියෙනවා, දත් තියෙනවා, හම තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, මූත්‍රා තියෙනවා, කෙල තියෙනවා, සොටු තියෙනවා, කබ තියෙනවා, කබ කඳුළු තියෙනවා, හිස් බොලයක් තියෙනවා. මහා බඩවැල කුඩා බඩවැල වලින් පතිත වෙලා තියෙනවා. මේක උඹේ කියලා පිළිගන්න එපා. මේක අනුන්ගෙත් නෙවෙයි, මේක උඹෙත් නෙවෙයි. මේ ගවේෂණයේ රූපේ මමයි මගේ කියන දේ අතාරිනවා. රූපේ මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, අනිත්‍යමයි. ඇස නිසා, කන නිසා, දිව නිසා, කය නිසා, හිත නිසා, නාසය නිසා යම් සුඛාන්තයකට හරි දුක්ඛාන්තයකට විදීමක් ඇති කරගත්තා නම් සුඛ වේදනාවක් දුකක්මයි. ඇයි? කල්පනා කරලා බලපුවම තේනවා සුඛ වේදනාව දුකක් කිව්වේ ඒක පවතිලා නැති වෙන සුළුයි. දුක් වේදනාව තන්ත දුකක්මයි. ඒක උලක්මයි. ඒකත් ඉපදිලා බිඳලා යන දෙයක්මයි. ඒතර රූපයක් මම මාගේ නෙවෙයි, වේදනාව මම මාගේ ආත්මය නෙවෙයි. වේදනාව චින්තාම වේගයක්. කොච්චර ලෝකේ විවිධාකාරව හඳුනාගත්තත් සංඥාව මමයි මගේ නෙවෙයි. තමා ඉන්නවා සංඥාවක. රූපයත් මගේ කරගන්නවා. වේදනාව මගේ ආත්මයයි කියලා පිළිගන්නවා. තමා කාන්තාවක්, තමා පුරුෂයෙක්, තමා නාකියෙක්, තමා තරුණයෙක් මේ වගේ මිත්‍යාවෙන් රැකෙట్లా සංඥාව මමයි මගේ ආත්මය කියලා මම්මුලාවෙන් හදා ගන්නවා. මම දැන් තාරුණ්‍යෝ. මම දැන් තරුණියක්. මම දැන් තරුණයෙක්. මම දැන් මහල්ලෙක්. මම දැන් බබෙක්. නෑ පොන්නතුනේ. සංඥාව බොරුවක්මයි. සංඥාව අන්ධකාරයක්මයි. රූපය මමත් නෙවෙයි, මගේ නෙවෙයි. වේදනාව මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. සංඥාවත් මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඒක අනිත්‍යමයි. කොච්චර තරුණ සංඥාව නිදහස් වෙලා මහලු සංඥාවටපත් වෙනවා. මැද සංඥාවටපත් වෙනවා. මහලු එන සංඥාව අනිත්‍යමයි. කොච්චරවත් හිතුවක් වැඩක් නෑ පින්වතුනි. සංඛාරය අනිත්‍යමයි. විඥානය අනිත්‍යමයි. විඥානයේ කිසිම නිත්‍ය භාවයක් නෑ. ලෝකෙම අපිට මම්මුලා කරගෙන මෙච්චර අනන්ත සංසාරේ. මෙහා තමයි අපි මායාවකට වෙලෙව්වේ. අදත් අපි මායාදලට වෙලා මේ රංගමඩලේ රඟපානවා
මිනිස්යෝ වශයෙන්. එහෙනම් විඥානේ අනිත්‍යමයි. දැන් අසත් රූපය චක්කු විඥාන චක්කු සම්පස්සයත් නිසා රූපෝපාදානස්කන්ධේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ අනිත්‍ය හැටියට බලනවා උත්තමයෝ. කනත් සද්දය සෝත විඥාන සෝත සම්පස්සයත් බැවෙන්නා වූ හිතේ සද්ද රූපය අනිත්‍යයට වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානේ අනිත්‍ය හැටියට බලනවා. දිව රසයත් ජීව විඥාන ජීව සම්පස්සය උපද්දන්නා වූ හිතේ බැවෙන්නා වූ රස රූපං අනිච්චං වේදනං අනිච්චං සංඥාං සංකාරං විඥානං අනිච්චං බලනවා. නාසයත් ගඳ සුවඳ ග්‍රහණ විඥානය ග්‍රහණ සම්ප උපද්දන්නා වූ හිතේ බැවෙන්නා වූ ගන්ධ රූපං අනිච්චං වේදනං අනිච්චං සියලු සංස්කාර ධර්ම අභ්‍යන්තරේ නිර්මාණය වෙන දෙයක් හැටියට දකිනවා. ඒ උපද්දන හැම සංස්කාරයක්ම ඉපදෙනවාම නැති වෙනවා කියලා දකිනවා. ඉපදෙන මැරෙන සතේ තැනක ආත්ම නිර්මාණයක් පණවන්නක නුසුදුසුමයි. ඒක අනිච්චයමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නැගිටින චාලා, පිසෝපචාලා, උපචාලා, චාලා තෙරණියගේ ගහනවා, "ඒ උඹ කවුද මැව්වේ? ඒ ඔබ කවුද මැව්වේ? එසේ නොකියව එහෙම කියන්න එපා. එසේනම් ඔබ කවුද ගෙනාවේ? එසේත් නොකියව." ඔබ කවුද එතකොට? මාර්ය ඉපදෙන මැරෙන සංස්කාර පිණ්ඩයක්. උන්වහන්සේ කිව්වේ නෑ මම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නැගණිය පිසෝපජාලා මහරහත් තෙරණිය දැන් කාලේ වගේ කිව්වේ නෑ. Tamanට ආරූඪ කරගත්තේ නෑ. හැමදේම ඉපදිලා මැරෙන සංස්කාර ගොඩක් හැටියට පෙන්නනවා. මේ අපි සංස්කාර ගොඩක්. ඇහෙන් දකින සංස්කාර. ඒවා ඉපදිලා බිඳිලා යනවා. මේ අල්ල වගේ. කනෙන් අහන සංස්කාර. මේ කන වගේ. නාසයෙන් දැනෙන ආග්‍රහණය කරන සංස්කාර. ඒක පරිවර්තන සංස්කාර වලට. ඒකත් ඉපදිලා බිඳිලා යනවා. දිවෙන් දැනෙන සංස්කාර. ඒකත් ඉපදිලා බිඳිලා යනවා. කයට දැනෙන පහස. ඒකත් ඉපදිලා බිඳිලා යනවා. එහෙනම් කයෙන් දැනෙන සංස්කාර, ඇහෙන් දකින සංස්කාර, නාසයෙන් ආග්‍රහණය කරලා දැනෙන සංස්කාර, දිවෙන් රස බැලන දැනෙන සංස්කාර. මේ වගේ ඔක්කොම අන්තිමට පෙරන්නේ ධම්ම රූප ඇටියට ඉතින් නිර්මාණය කරන සංස්කාර. ඒවා හැම දෙයක්ම එකාකාරව පවතින ඉපදෙනවාම නැති වෙනවා දකිනවා. මේ පංච උපාදානස්කන්ධේ යම් කෙනෙක් අවබෝධයටපත් වුණා නම් මේක ප්‍රකාශන වලින් තොරයි. තමන් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරලා යම් ඥාන දර්ශනයකින් බුද්ධ ඥානයකින් පාළ වෙලා මේ උපාදානස්කන්ධපය අනිත්‍ය දන්නවනම්, දුක්ඛ ස්වභාවය දන්නවනම්, අනාත්ම ස්වභාවය දන්නවනම් ඒ උත්තමයෝ නැවත මේ රූපයෙන් ඇවිලෙන්නේ නැහැ. නැවත මේ මමයි මගේ කියන මේ ස්පිරිතාලයෙන් ඇවිලෙන්නේ නැහැ පින්වතුනි. කවදාකවත් සුඛාන්තයට දුක්ඛාන්තයට වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සංඥාවේ මේ ලෝකේ විවිධාකාරව තමා හඳුර ගන්නෙත් නැහැ, අනුන් හඳුර ගන්නෙත් නැහැ. සංඥාවක් නිමිලා යනවා, රූපේ නිමිලා යනවා, වේදනාව නිමිලා යනවා, සංඥාව නිමිලා යනවා. බොරුවට මම්මුලා වෙලා කොච්චරවත් නැති දේවල් ගැන හිතා ප්‍රාර්ථනා කරන සංඛාරේ නිවිලා යනවා. කවදාකවත් මේ නාම රූප පනවන විඥාණය මැවෙන්නේ නැහැ පින්වතුනි. මේ විඥාණය නිරුද්ධ වෙලා යනවා. මේ බුද්ධ ශාසනයේ පරිපූර්ණත්වයේ පින්වතුනි. මේ අවබෝධය වඩන උත්තමයෝ අනිමිත්ත අපනිත්‍ය සුන්නිත සමාධියෙන් හිත නිරුද්ධ කරනවා. වචී සංකාර උත්තමයන් වහන්සේලගේ නිරුද්ධයි. මේ පාප සිතුවිලි වලින් බැහැරයි ලෝකේ. මෝඩයෝ මම්මුලා වෙලා පාප සිතුවිලි මේ කට ඇරියොත් පාප සිතුවිලිමයි. මේ මම්මුලා වෙච්ච මේ පාප සිතුවිලි වලින් බැහැරයි. වචී සංකාර නිරුද්ධයි. හිතින් කය බැහැර කරලා කාය සංකාර නිරුද්ධයි. හුස්ම නැහැ. පින්වතුනි මෝහයෙන් මත් වෙච්චි මම්මුලා වෙච්චි අන්ධකාර මෝහ සිතුවිලි වලින් බැහැර වෙලා
ලෝභය නෑ, දේශය නෑ, මෝහ සිතුවිලින් බැහැර වෙලා චිත්ත සංකාර නිරුද්ධයි. නිරෝධ සමාපත්තියයි. මං හිතන්නේ මේ ප්‍රාර්ථනා කරන්නේ මේ හැමෝම හිතන්නේ බතන්නේ මේ තැනට කවදා හරි සාක්ෂාත් කර ගැනීම සඳහායි කියලා මට හිතෙනවා. ඔබ සියලු දෙනාටම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා, උතුම් නිවනෙන් සැනසේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්ද්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු මම් පරන්ති. සියලුම මහේශාක්ෂ අල්පේශාක්ෂ දෙවරුනි, මේ ස්ථානයේ වැඩවසන සියලුම දේවතා දේවතාවියනි, දතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රමණ යන දෙවිවරුනි, ශ්‍රීනාථ දෙවියනි, සාම්පති බ්‍රහ්ම දේවේන්ද්‍රයන්, ශක්‍ර දේවේන්ද්‍රයනි, ශ්‍රී විෂ්ණු දෙවියනි, සමන් දෙවියනි, ස්කන්ධ කුමාරයනි, දලිගුණ දෙවිය රාජාණෙනි, සත්පත්යනි, මෑණියනි, ගම්බාර සූනියම් මාර දේව කළු දේවතා බණ්ඩාර හාමුදුරුවනි, මේ කිව් දේවතුන් වහන්සේලාද නොකිව් දේවතුන් වහන්සේලාද මේ පින් සම්භාරය අනුමෝදන් කරගනිත්වා. ඔබලා පතන හිතන තුන්තරා බෝධියක් වේද. මේ බෝධිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ පිනම ඔබ වහන්සේලාට හේතුපත්ය වේවා. ඔබ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ශාන්ත සුවයටපත් වේවා.